නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවනත් විඳිමින් සතර සතිපට්ඨානය තුල ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ජීවිතේ තමන්ගේ කාලය ගත කරන්නා වූ ලෝකවාසී සියලු පින්නතුනි අද සම්මත වශයෙන් වර්ෂ 2017 ඔක්තෝබර් මාසේ 12 වෙනිදා උදෑසන 5ට මේ පින්නතුන් ලෝකේ පුරාවට තමන් ඉන්නා වූ ස්ථානයේ ඉඳගෙන තමන් ඉන්නා වූ ඉරියව්වේ ඉඳගෙන තමා තුලින් තමා දකින්නා වූ හෙවත් විශ්ව ධර්මතාවය තමා තුලින් නැවත නැවත පරීක්ෂා කරන්නා වූ මොහොත එළඹිලා තිබෙන්නේ සම්මුතික වශයෙන් නම් මේ මොහොතේ මේ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරන්නා වූ මේ කොළඹ අග්ගොන ප්‍රදේශයේ තිබෙනා වූ ඒ පින්වත් පවුලකට අයත් ආරණ්‍ය සේනාසන කුටිය තුලයි මේ එක දන දෙක සමානයි 3 කියලා ගණන් හදව පින්නතුන් මේ එක දන දෙකම තමයි අරගෙන සක්මන්ටත් යන්නේ මේකම තමයි අරගෙන පර්යංකයටත් යන්නේ මේකම තමයි අරගෙන එදිනෙදා වැඩවලටත් යන්නේ අන්නේ ඔක්කොම යනකොට පින්නතුනි අවසාන වශයෙන් මොකද්ද සිද්ධ වන්නේ මෙන්න මේ දේ තුල තිබෙන්නා වූ මේ තමාට ලැබිලා තිබෙන්නා වූ නිර්වචනයවත් මේකට දීලා තිබෙන්නා වූ විස්තර කතනය ක්‍රමානුකූලව තමන්ගෙන් දිය වෙලා යනවා ක්‍රමානුකූලව තමන්ගෙන් දිය වෙලා යනවා අන්න එතෙන්ට තමයි කායනුපසනාව බැසගන්නේ එතෙන්ට තමයි කායනුපසනාවේ මෙන්න මේ පියවර 4 බැසගන්නේ මේ පින්නතුන්ගේ අධ්‍යක්ීම් තුළ දැන් මේ පිනුන් දන්නව යනුව මහණෙනි ආස්වාසයේ දිගදනං දිග්ග බව අත්දකින්න ආස්වාසයේ දිගනං දිග්ග බව අත්දකින්න ආස්වාසයේ කිටියට දැනෙනවා නම් ඒ බව අත්දකින්න අන්න ආස්වාසයේ දිග එහෙම නැත්නම් සද්දයේ දිග වේදනාවේ දිග මේ පින්නතුන් දැන් වන විට අත්දැකලා තියෙනවා තමා තුලින් පැහැදිලි සිතුවිල්ල දිග එක සිතුවිල්ලක් එනවා කෙලවරක් නැතුව සිතුවිල්ල නැවත නැවත ඒ සිතුවිල්ල පස්සේ අම්මා අසනීපයි අනේ අම්මගේ අසනීපේ මොකද්ද දන්නේ නැහැ අම්මට heart attack තියෙනවා එහෙනම් heart attack එක දන්නේ නැහැ බෙහෙත් ගන්න ඕන heart attack එකට බෙහෙත් ගන්නම් ජේමිස් වේද මහත්තයාගෙන් ජේමිස් වේද මහත්තයා ළඟට එක්කගෙන යන්න ඕන කියලා ඔන්න ඒ සිතුවිල්ල මත නැවත නැවත Taman දිගින් දිගටම යනවා නම් පින්නතුනි ඔන්න ඔය තමයි එක ආකාරයකට මේකේ දිගට දැකින් දිගට දැකිල්ල එක ආකාරයකට මේ එක සිතුවිල්ලක් පහළ වෙනවා ඒ සිතුවිල්ල මත නැවත නැවත Taman චේතනා පහළ කර මේ පින්නතුනි උදාහරණයක් පමණයි උපමාවක් පමණයි මේවා නිත් සංඥාවෙන් අල්ලගෙන මේ මත යනවා නෙමෙයි හොයන්නේ සිතුවිල්ල කෑලි කඩාගෙන ගිහලා මේක දිගයිනේ විනාඩි 5ක් ඒ සිතුවිල්ල මත හිටියනේ කියලා හොයනවා නෙමෙයි පින්නතුනි ඔය ආස්වාසය කියලත් අර නෝන අවුරුදු 47ක් තිස්සේ ඔන්නෝක තමයි පින්නතුනි නැවත නැවත කරලා තියෙන්නේ චේතනාමවල මේ අම්මා සනීපයි කියලා ආපු සිතුවිල්ල පස්සේ අම්මට බෙහෙත් ගන්න ගියා වගේ ආරණ්‍ය සේනාසනේ වාඩි වෙලා ඉන්න මම ආරණ්‍ය සේනාසනේ වාඩි වෙලා ඉන්න බව දැනගත්තේ විනාඩි 10කට පස්සේ විනාඩි 10ක් තිස්සේ මේ හීනයක හිටියා වගේ අම්මට බෙහෙත් අරගන්න ඉස්පිරිතාලේ ගිහිල්ලා බෙහෙත් අරගෙන ෆාමසියට ගිහිල්ලා ඒකනුත් බෙහෙත් ටික ගෙනල්ලා ගෙදරට ඇවිල්ලා අම්මට බෙහෙත් ටිකක් පොවලා අම්මට තේකුත් හදලා දීලා අම්මව ඇඳේ නිදි කරවලා එනකොට තමයි දැනගත්තේ මම විනාඩි 10ක් පමණ සිතුවිල්ලක් පස්සේ නේද හිටියේ කියලා. මේක තමයි පින්නතුනි මේ සාමාන්‍ය පෘථග්ජන ජීවිතයේ தত্ত্বය. සාමාන්‍ය පෘථග්ජන ජීවිතයේ தত্ত্বය ඔන්න ඔය විදිහට එන්නා වූ සිතුවිල්ලපත්. එමෙ නැත්නම් ඒ වගේ තවත් උදාහරණයක් මේ ගන්න පුළුවන්. තවත් උදාහරණයක් ගත්තොත් වෙනදුනි මේ නැවත නැවත මේ ආම්ද්‍රෝ කරන එකක් නෙමෙයි මේ විශ්ව ධර්මතාවය තුළ මේ පින්නදුන්ට ධර්මයේ තව තවත් සාධාරණීකරණය වෙනවා
තවත් සරල වීමක් තියෙනවා. තවත් උදාහරණයක් ගත්තා නම් පිනතුනි මේ වේදනාව කකුල කැක්කුමයි කෙලවරක් නැහැ. මේ දනහිස මේ ඔපරේට් කරලා තියෙන මේක ඔපරේෂන් කරපු එකේ තමයි වරද තියෙන්නේ. ඒ වෙලාවේ මහත්තයා හරියට ඔපරේෂන් එක කරේ නෑනේ. ඒක ඒ මහත්තයා අත ගැස්සුණානේ. ගැස්සිච්ච වෙලාවේ පොඩ්ඩක් ඇද වුණානේ. ඊට පස්සේ අනිත් දොස්තර මහත්තයා කිව්වා දැන් නම් මේක කරන්න දෙයක් නෑ. ඔපරේෂන් එක පොඩ්ඩක් වැරදිලා. ඒ වෙලාවේ මේක හරියට මෙයා වෙලා නෑ. ඒ නිසා තමයි මේ රිදෙන්නේ. මේකට දැන් කරනවා නම් කරන්න දෙන්නේ ආයෙ පාරක් ඔපරේෂන් කරන එකයි. එහෙනම් ඒක හරි කරන්න ඕන. එහෙනම් ලබන සුමානේ ඔපරේෂන් එක කරන්න තියෙනවානේ. 17 වෙනිදාට දිනේ දාලා තියෙනවානේ. 17 වෙනිදා කියලා මේක කරන්න ඕන. හැබැයි ආයෙ වැඩි වෙයිද දන්නෙත් නෑ. අඩු වෙයිද දන්නෙත් නෑ. ඇවිද ගන්න බැරි වෙයිද දන්නෙත් නෑ කියලා. මෙන්න මේ විදියට මේ පින්නතුන් බලන්න තමා තුලින් පරීක්ෂා කළා මේ වේදනාවක් කියලා කකුලේ වේදනාවක් දැනුණා නම් විනාඩි කීයක් තමන් මෙන්න මේ වේදනාව ගැන නැවත නැවත කල්පනා කර කර හිටියද කියලා. හැබැයි දැනගත්තේ නෑ මම මේ ඉන්නේ සක්මනේ නැත්තම් මම ඉන්නේ පර්යංකේ මම ඉන්නේ වාඩි වෙලා භාවනා කරමින් ඉන්නේ මේ කායානුපස්සනාවේ ඉන්නේ මේ කයේ කය බලන්නේ කියලා ඒ මොනම දෙයක්වත් නැතුව හීනෙන් මේ හීනයක් පස්සේ ගියා වගේ රජපුටුවේ ගිහිල්ලා රජ වෙලා මේ සිටු කුමරියත් එක්ක රජමාලිගේ ඉන්නවා හීනෙන් මාලිගා හැදුවා වගේ පින්නතුනි මෙන්න මේ විනාඩි 10ක් 15ක් එකම වේදනාව නැවත නැවත සිහිපත් කරමින් හිටියා වූ මේ පින්නතුන් නේද දැන් වන විට වේදනාව එනකොටම කකුල කියලා දන්නෙත් නැහැ කැක්කුම කියලා දන්නෙත් නැහැ දනහිස බව දන්නෙත් නැහැ මොකද්ද ප්‍රකට වන්නේ Tamanට වේදනාවක් කියන වචනේ අන්නේ නම් පිළිඳුනි අන්න අර ආකාරයට අර එකම සිතුවිල්ලක් පස්සේ දිගින් දිගටම ගියා නම් අන්න එතෙන්ට තමයි බුදු පියාණන් වහන්සේ සරල කළ වචනයක් දුන්නේ මේ ආස්වාසයේ දිගට දැනනවා නම් ඒ බව අත්දකින්න මහණෙනි අන්න ඒකම අනුගත වුණා මේ සිතුවිල්ල දිගට දැනනවා කියන්නේ එකම චේතනාව පස්සේ නැවත නැවත චේතනා පහළ වුණා. දැන් බලන්න පිනුදුනි මොනතරම් සරලද මේ ධර්මය කියලා. ඒකම නෙමේද සිද්ධ වුණේ වේදනාවට. අතන සිතුවිලි මැවුවා වගේම අම්මට බෙහෙත් යන්න අම්මට දොස්තරලා හොයන්න මේ සියල්ලටම මේ කකුලේ වේදනාව කියලා ආපු වෙලාවෙත් වේදනාව තුලත් සිතුවිලි ටිකක් නෙමේද මැවිලා තියෙන්නේ. චේතනා ටිකක් නෙමේද මැවිලා තියෙන්නේ. සැලැස්මක් නෙමෙයිද කරලා තියෙන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ පිණුතු? මේ කකුලේ කොහෙද දනහිසේ දනහිස නම් ඔපරේට් කරපු නිසා මේ දෙක හරියට කෙල්ල නැති නිසා කියලා මේ අර වගේම චේතනා නේද පිණුතු? මුළුමනින්ම චේතනා රාශියක් තුල එකම දෙයක් මත නැවත නැවත උපාදානය කරමින් නැවත නැවත චේතනා මැවුනනම් පිණුතුනි නැවත නැවත සිතුවිලි මැවුනනම් අන්න එතෙන්ට කියන මොකද්ද මේ දිගට අධ්‍යක්ක කියන දිග්ගට අධ්‍යක්. දැන් තවත් උදාහරණයක් අරන් බලන්න ඕනනම් සද්දයක් අරගෙන බලන්න. මේ පින්නතුණු හදාගන්න පුළුවන් මේකට කරු. සද්දයක් කරමන මේ කුරුල්ලෙක් කෑ ගහයි. මොකද මේක ගිරවේ. ගිරවයි මේ වෙලාවේ කෑ ගහන්නේ. මම භාවනා කරන බව දන්නේ නැද්ද? කවුද ගිරව් හදලා තියෙන්නේ මේ වෙලාවේ මෙතන? අනේ ගිරවාගේ සද්දය හරි මීරිනේ. අනේ මේ ගිරවෙක් මටත් හදාගන්න තියනවා නම් ගිරවෙක් ගෙදරටත් ගේන්න තියනවා නම් බෑනේ කරන්න. කලින් පාර ගිරවෙක් ගෙනාව අම්මා ඒක තියාගන්න දුන්නේ නෑනේ. අනේ පව් පුතේ සතුන්ට කරදර කරන්න එපා. සතුන්ට හිරියර කරන්න එපා කියලා මේ ගිරව අතෑරියානේ. ඔන්න ඔය විදියට පින්නතුනි මොන්න තරම් චේතනා පස්සේ ගිහිල්ලාද කියලා බලන්න. මෙතන බල්ලෙක් බිරුවනම් බල්ලා බුරුපේක ඇයි මේ බල්ලෝ බුරන්නේ මෙතන? මේ ආරණ්‍ය සේනාසනේ ඇයි බල්ලෝ හදලා තින්නේ? අල්ලපු ගල්ලෝ දන්නේ නැද්ද? අපි ආරණ්‍ය සේනාසනේ භාවනා කරන්නයි. මේ බල්ලා කොච්චර වෙලා බුරයිද? කීයට මේක නතර කරයිද? ඉතින් මට භාවනා කරන්න වෙන්නේ නැහැ නේ කියලා අර නෝනාර කුස්සියේ මිරිස් කොටනේ ගැන කල්පනා කරපු එකයි මෙන්න මේ පින්නතුන් භාවනාව පටන් ගත්ත පළවෙනි දවසේ මේ කරන්නා වූ දෙයි අවුරුදු 47ක් භාවනා කරපුණා නම් අන්න අර කුස්සියේ මිරිස් කොටනකොට මොකක්ද ඒ නෝන කිව්වේ කියලා මේ බලන්න YouTube එකේ අහලා පින්නු අවුරුදු 47ක් භාවනා කරපු එක ගැන මේ මාතෘකාව ඇත්තේ කිති හරියට නම් ස්වාමීන් වහන්සේට ප්‍රකට වෙන්නේ නැහැ නම් මොකද කියලා අවුරුදු 47ක් කියන වචනෙන් තමයි පටන් අරන් තියෙන්නේ. බලන්න YouTube එකේ ඊයේ දවසේ ඔය තියලා තියෙන YouTube එකට ගිහිල්ලා මෙන්න මේ පින්නදුන් අදත් කියනවා මම ආරණ සේනාසට යනවා මම භාවනා කරනවා මට ඇහෙනවා වෙලාවේ ඒ කුස්සියේ මිරිස් කොටන. ඉතින් මම දැනගන්නවා කුස්සියේ මිරිස් කොටන බව.
ඉතින් ඒක නිසා මට ඒකට කැමැත්තක් ඇතිවන්නේ නැහැ. මට ඒකට ද්වේෂයක් ඇතිවන්නේ නැහැ. හැබැයි කුස්සියේ මිරිස් කොටන බව දැනගත්තා කියන වචනේ තේරුම මොකද්ද පින්නදුනි? ද්වේෂයක් ඇති වෙලා නෙමෙයිද? තමන් භාවනාවේ ඉන්න බව දැන නොගෙන භාවනාවෙන් එළියට ගියේ. එහෙනම් භාවනාවට තිබුණා වූ රාගය තුල ඒ රාගයේ තරහා තමන්ගේ අවශ්‍යතාවයේ කඩාකප්පල් වෙච්ච නිසා නෙමෙයිද? තවත් දෙයක් තමන්ට දැනුනේ. ඒකට නෙමෙයිද පින්නදුනි තණ්හාව කියලා කිව්වේ. ඒකට නෙමෙයිද නන්දි රාගය කියලා කිව්වේ. එහෙනම් මේ මොහොතේ යමක් ප්‍රකට වුණාද ප්‍රකට වුණේ ඒ ප්‍රකට වෙච්ච දෙයට තමන්ගේ තිබුණා වූ කැමැත්ත නිසා නේද පින්නු. මොකද ඒ වෙලාවේ ඒ කුස්සියේ මිරිස් කොට නමතරව වෙන දේවල් තිබුණ නැද්ද? ඒ වෙලාවේ ඔය කැලේ ආරණ්‍ය සේනාසනාව වටේ මේ සත්තු කෑ ගහනවා තිබුණ නැද්ද? වෙයි ඒකේ නෝන දැනගත්තා. නෑනි පින්නු. දැනගන්න පුළුවන් උනේ අරක විතරයි. එහෙනම් දවල්ටත් මිරිස් කොටනවා දන්නවා, උදේටත් මිරිස් කොටනවා දන්නවා, රැයටත් මිරිස් කොටනවා දන්නවා. මේක නෙමෙයිද මේ බුදු පියාණන් වහන්සේ තණ්හාව නැත්නම් මේ දුක්ඛ සමුදය කියලා පෙන්눔 කරේ. රූපේ හට ගැනීම මෙන්න මේ මොහොතේ මේ එකක් තෝරාගන්නේ ඒකට තිබෙනා වූ නන්දි රාගය නිසා නැත්නම් මේ ආශ්‍රව නිසා, රුචි අරුචික නිසා කියන එක දැන් මේ පින්නතුන් මෙන්න මේ දිගට දැනිච්ච වෙලාවේදී දිග්ගෙන් දිගටම මේක සිතුවිල්ලක් පස්සේ ගියේ මොකක් නිසාද? මේ සිතුවිල්ලට ඒක නැවත නැවත පරීක්ෂා කරන්න අම්මා අසනීපයි කියප එකට මේ නැවත නැවත පරීක්ෂා කරන්න Tamanට පහළ වුණා වූ චේතනා ටික තමයි පිනුදුනේ වේදනාව සම්බන්ධිනුත් ආවේ, ශබ්ද සම්බන්ධිනුත් ආවේ, රූප සම්බන්ධයෙන් ආවනත් ඒත් ඒ වගේ ඔන්න ඔය විදිහට පිනුදුනේ එකම දෙයක් මත නැවත නැවත චේතනා පහළ වෙනවනම් දැන් මේක බලන්න මේ මීට පෙර මේ පිණිස හිතුවේ නෑ. රූපෙට නම් මේක වෙනස්, සිතුවිල්ලට වෙනස්, සද්දෙට වෙනස්, වේදනාවට වෙනස්, ගන්ධ සුවඳට වෙනස්, වමට වෙනස් කියලා. අන්න වමටත් ඕකමයි ඒනෝන අද කරන්නේ බලන්න පිණුතුනි මොනතරම් මේ අගාධයකද ඉන්නේ කියලා. මෙන්න මේ පිරිස මෙච්චර නෙවෙයි මේ නෝන වගේ දහස් ගාණක් ලෝකේ පුරාට ඉන්නවා පිණුතුනි. මේ කියන ආරණ්‍ය සේනාසන ගිහිල්ලා මේ කියන ස්වාමීන් වහන්සේලාගේ බණාරා ඒ ස්වාමීන් වහන්සේලා කියනවා මේ ස්වාමීන් වහන්සේලා කිව්වේ හරිය ඔක තමයි කරන්න ඕන මහත්වෝ කියලා තමයි. හැබැයි කොහේෝ තිබුණා වූ තමන්ගේ වෙනත් කුසලයක් කරා තමා තුලින් අත්දැක්ක නිසා මේ ස්වාමීන් වහන්සේට ගී කාලෙදිම අවබෝධ වෙලා තියෙන අභ්‍යන්තරයේදී හැබැයි එදානම් දැනගෙන හිටියේ නෑ. එදානම් හිතුවේ මේ කියන එක හරි කියලා තමයි. හැබැයි ගී කාලෙදිම තේරිලා මේවා තුලේ අභ්‍යන්තරය වෙනස් වෙලා ඒ හරහා තමයි මේ මාස ගානක් තුල ගීගෙන් එළියට ඇවිල්ලා මේ සංසාරයෙන් ඈතර වෙලා කොයි ආකාරයෙන්ද ඈතර වෙච්ච බව දැනගත්තේ කියලා අන්න සිවුරුකුත් දාගෙන ඒ හරහා දැන් මාස අවුරුදු 4කට ආසන්න වෙමින් පවතින්නේ. බැයි මාස ගානක් තුල මේ සියල්ල සිද්ධ වුණා. කාගේවත් උපදේශයක් නම් එදා හම්බුනේ නැහැ. මේ මහත්යට ගිහි ගෙදර පිණි. කාර්ය සිද්ධ වුණා කොහොම සිද්ධ වුණාද කියලා මේ මොහොතේ තොරතුරක් නම් වාර්තා වන්නේ නැහැ, ප්‍රකට වන්නේ නැහැ පිණි. වෙච්ච දේ වෙන්න තියෙන දේ සිද්ධ වෙලා තියෙන බව නම් දන්නවා. ඒ හරහා තමයි විශ්ව ධර්මතාවය මේ මොහොතේදී මේ ස්වාමින් වහන්සේව සම්පත්දායකත්වයක් විදියට බාර අරන් තින්නේ. සංසාරයෙන් එතර වෙන්න උත්සාහ කරන පින්නතුන්ගේ කුසලයේ සඳහායි මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. නම් මේ හාමුදුරුව කරන මොනම කෙන්ගෙඩියක්වත් නැහැ. මේ හාමුදුරුවන්ට කරන්න පුළුවන් මොනම දෙයක් ඇත්තෙත් නැහැ. මේ හාමුදුරුවොත් මේ ලෝකේ තවත් මේ එක සම්පතක් පමණයි. චිත්තක්ෂණ කීයක් ඒ සම්පතේ වටිනාකම තියෙද ලෝකෙට කියන එක මේ හාමුදුරුවන්ගේ පාලනය තුල නැහැ. ඒ ධර්මතාවය අවශ්‍ය තත්කල් තියාගනිවි. අවශ්‍ය නැති වෙනකොට එතනින් ඉවත් කළා දායි පිණිතුන්. ඔන්නෝකයි විශ්ව ධර්මතාවය. ඒක හොයාගෙන යන්නා වූ මේ පිණිතුන් මේ විට තමා තුලින් අත්දකින්නා වූ මේ නම් පිණිතුනි අද වෙනකොටත් අවුරුදු 47ක් භාවනා කරනෝනා මේ සක්මණට ගිහිල්ලා මුලින් වම් කකුල දැන් නම් ඔසවනවා දැන් ගෙන යනවා වම ගෙන යනවා දැන් පාච් කරනවා වම පාච් කරනවා දැන් තබනවා උන්න පින්නතුනි අවුරුදු 47ක් භාවනා කළා මරණ මංචකේ වම ඔසවනවා වම ගෙන යනවා වම තබනවා මොකද්ද වෙන්නේ? වම් කකුලක් එක්ක වම් කකුලක් නැතුව වම් කකුලක් අදාළ රූපයක් එක්ක මිසක්
රූපයෙන් තොර උත්පත්තියක් ලැබෙයිද පින්නතුනි? මෙන්න මේ රූපයට මේ තිබෙන්නා වූ අධික තෘෂ්ණාව තුළ නේද මේ ඊළඟ චිත්තක්ෂණයේ උත්පත්තිය කියලා කියන්නේ. වම් කකුල කිව්වා. එහෙනම් ඒ වගේම වම කියනකොට මෙන්න මේ හුස්ම ටික ගිහිල්ලා ඌස්නේ නැති වෙලා විඥාණය අයින් වුණා නම් අන්න වම කියපු විඥාණය කරේ තියාගත්තා වූ විඥාණය ඊළඟ තැන යන්නේ කොහෙද පින්නතුනි? කකුල කිව්ව තැනටයි අන්න ගිහිල්ලා බහින්. එහෙනම් කකුලක් හොයන්න පුළුවන් තැනකටයි බහින්න ඕන. කකුලක් හොයන්න පුළුවන් තැනකට බහින්න නම් පින්නතුනි කකුලක් නැති දිව්‍ය තලයකට නම් බහින්න හම් වෙන්නේ නැහැ. කකුලක් නැති කකුලක් නැති බ්‍රහ්ම තලයකට නම් බහින්න හම් වෙන්නේ නැහැ. කකුලක් නැත්තේ බ්‍රහ්ම තලයේ, කකුලක් නැත්තේ දිව්‍ය තලයේ. ඒ දෙකට බහින්න හම් වෙන්නේ නැහැ. ඒ දෙකෙන් පල්ලෙහා මනුස්ස තලයේ එහෙම නැත්නම් මනුස්සාත්මය එහෙම නැත්නම් තිරිසං ආත්මය එහෙම නැත්නම් අමනුස්සාත්මය එහෙම නැත්නම් අවීචිමා නරකාදිය එහෙම නැත්නම් ඉතින් ලොකු ආර්ය පවාදයක් කළ දෙපොදින් පදුම නිරයට තමයි බහින්න සිද්ධවන්නේ පින්නතුනි. පැහැදිලිව දැනගන්න. Tamanට මේවා තේරුම් ගන්න මෛත්‍රී බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න ඕන වෙන්නේ නැහැ පින්නතුනි. මෛත්‍රී බුදුහාමුදුර අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද රූපයක් එක හිටියානම් මම මරණමංචකෙදී රූපයට අදාළ ඊළඟ චිත්තක්ෂණේ හම් වෙන්නේ ওই විදිහට තමයි. අම්මා අසනීපයි කිව්වා. එහෙනම් අම්මට බෙහෙත් යන්න ඕන කියන තැනයි උත්පත්ති. නෑ එක චේතනාවක් තවත් චේතනාවක් මත හටගන්නවා කියන එක තමයි පිනුදුනි ලෝකය කියලා කියන්නේ, උත්පත්තිය කියලා කියන්නේ. එතනයි ජාතිපච්චය ජරා ව්‍යාධි මරණ. එහෙනම් භවපච්චය ජාති කියන්නේ ඒකයි. භව කියලා කියන්නේ උපාදානපච්චය භව. තණ්හාපච්චය උපාදාන. අන්න එහෙනම් තණ්හාවෙන් මේ ආවා වූ රූපය අල්ලගත්තනම් එතකොට පින්නදුනි මේ ආස්වාසයේ තණ්හාව නැත්තම් ආස්වාසයේ දිගයි කියලා කියන්නේ, ආස්වාසයේ කෙටි කියලා කියන්නේ, ආස්වාසයේ හුළඟෙන් ආවේ කියලා කියන්නේ, ආස්වාසයේ හුළඟ දිගයි කියලා කියන්නේ, ආස්වාසයේ උඩට යන්නේ කියලා කියන්නේ, ආස්වාසයේ සිසිලසයි කියන්නේ පුළුවන් කමක් නැහැ පින්නදුනි. ආස්වාසය ගැන හොයන්න තමන්ට කැමැත්තක් ආසාවක් නැති තාක්කල්. එහෙනම් ආස්වාසයේ හොයලා ආස්වාසයේ තියෙන කැමැත්ත නැති කරගන්නයි පින්නදුනි කායානුපස්සනාව කරන්නේ. ආස්වාසයේ කැමැත්ත නැති වෙන්න නම් අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන කායානුපස්සනාවේ හතරවෙනි පියවරට තමන් ගියා නම් හතරවෙනි පියවරේදී ආස්වාසය සංසිඳුණා නම් මහණෙනි සංසිඳුණු බව දැනගන්න. සංසිඳුණු බව දැනගන්න. ඔන්න බලන්න පින්නදුනි මොනතරම් සරල මාර්ගයකද මේ කියන්නේ. අන්න අර විදියට මුලින් දිගට දැනගත්තා මගේ මේ තරම් තදබල ලෙස කෙලෙස් තියෙනවා නේද, එකතු කරගත්තා වූ අනුසය කෙලෙස් ප්‍රමාණයේ සීමාවක් නැහැ නේද කියලා දැන් Tamanට තේරෙනවා. එකම චේතනාවක් වශයෙන් නැවත නැවත චේතනා පහල කරනවා නම් එහෙනම් පින්නදුනි දැන් මේ පින්නදුනි තේරෙනවා පැහැදිලිවම ආස්වාසය කියන්නේ චේතනාවක් සිතුවිල්ලක් පමණයි නේද? මොකද්ද ඉතින් එහෙනම් මේක බලන්න තියෙන්නේ කොහොමද මේ හුලන්ඩල බලන්නේ? බලන්න පින්නදුනි මොනතරම් අපරාධද මේ හාමුදුරුවෝ කරන්නේ, මේ මහත්තුරු කරන්නේ කියලා Taman දන්නේ නැත්තම් නොදන්න දේ පැත්තකට වෙලා ඉන්න එපාය. ඇත්තටම වශයෙන් කියනවා නම් මේ පන්සල් වල ඉඳගෙන මේ කවි බණ කිය එහෙම නැත්තම් මේ ආසන දෙකේ බණ කියන විරිඳු බණ කියන ඒ හාමුදුරුවන්ගෙන් මෙච්චර අපරාධයක් වෙන්නේ නැහැ නේ පින්නතුනි භාවනා කරන අයට. ඒ භාවනා කරනවා ගැන ඒ හාමුදුරුවෝ දන්නේ නැහැ. භාවනා ගැන ඒ හාමුදුරුවෝ දැනගෙනත් නැහැ. ශික්ෂාපද ටික දැනගෙනත් නැහැ. ඒ හාමුදුරුවෝ මුදල් පරිහරණය කරගෙන රැයට කෑම කමින් කාන්තාවන් පරිහරණය කරමින් මුදල් අතපත ගාමින් ඕනතරම් ව්‍යාපාර කරමින් රස්සාවල් කරමින් මහාචාරකම් කරමින් සල්ලි බැංකු ගිණුම් තියාගනිමින් ඒ අය ගිහි ජීවිතය ගත කරනවා වගේම ජීවිතයක් ගත කරනවා. ඒ අයගෙන් ලොකු හානියක් වෙන්නේ නැහැ නේ පින්නතුනි නිවන දකින්න යන අයට. මොකද ඒගොල්ලෝ කියන්නේ නැහනේ නිවන ගැන අපි දන්නේ නැහැ. අපි නිවන දකින්නේ මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ එක්කයි. මෛත්‍රී සම්බුද්ධ ශාසනයේදී අපි සියලු දෙනා එකම ධර්ම මන්දීපයකදී නිවන් දකින්නවා කියලා මේ ප්‍රාර්ථනා කර ඉන්නවා. අන්‍ය ආගමිකය කරන ප්‍රාර්ථනාවම මේ අයත් කරනවා. හැබැයි ඒ අයගෙන් පිනදුනි නිවන් දකින්න භාවනා කළ සංසාරයෙන් ඈතර වෙන සතර සතිපට්ඨානට බැස ගන්න උත්සාහ කරන අයට ඒ අයගෙන් හානියක් වෙන්නේ නැහැ පිනදුනි. ඒ අය කියන්නේ නැහැ සතර සතිපට්ඨානට යන්න බෑ කියලා. ඒ අය කියන්නේ ඔය කරන්න අපි දන්නේ නැහැ.
ඒක තමයි ඒ ස්වාමින් වහන්සේලාගේ මහානායක හාමුදුරුවන්ගේ දෙකයි. අපි සතර හතිපට්ඨානයක් වඩන්නේ නැහැ. අපි එහෙම එකක් දන්නේ නැහැ. අපි මල් පූජා කරනවා, පහන් පූජා කරනවා, බෝධි පූජා තියෙනවා. ඒවට ඕන නම් අපි ළඟට එන්න. අපි ළඟට ඇවිල්ලා ඒවා කරන්න. ඒ අතරතුර සතර හතිපට්ඨානේ වඩාගත්තට කමන්නේ නැහැ කියලායි ඒ ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කළා. ඒක නිසා ඒ ස්වාමින් වහන්සේලාගෙන් හානියක් නැහැ. මේ නිවන් දකින්න භාවනා කරන්න යන අය. හැබැයි නිවන් දකින්න භාවනා කරන්න යට හානිය වෙන්නේ කාගෙන්ද පින්නදුනි? මේ ආරණ්‍ය සේනාසන කියලා දාගෙන භාවනා මධ්‍යස්ථාන දාගෙන ලෝකෙ තනින් තන හැමතැනම ගිහිල්ලා රටින් රට මෙන්න මේක තමයි භාවනාව කියන්නේ, මේක තමයි විදර්ශනාව කියලා කියන්නේ. මෙන්න මේ විදිහට නැවත නැවත මූල කර්මස්ථානට යන්න, නැත්නම් පිම්බීම බලන්න, හැකිලීම බලන්න, මේ වම ගෙනියනවා කියලා බලන්න, වම ඔසවනවා කියලා බලන්න, වම තබනවා කියලා බලන්න කියලා නැවත නැවත එකම දෙයක් නැවත නැවත මේ නිත්‍ය සංඥාව තුළ පරීක්ෂා කරන්න කියලා මේ උපදෙස් දීලා කියනවා. ඊට පස්සේ දැන්නම් හරි මුලදී ආස්වාසිය දැනගත්තනේ, පස්සේ නැතුව ගියානේ, දැන්නම් හරි ඕ මාර්ගය හරි ඕනෝන විදිහට කරගෙන යන්න ඉතින් බලන්න පින්නතුනි මොනතරම් අකුසල්ද මේ හාමුදුරුවෝ කරගන්නේ, මොනතරම් අකුසල් තියෙනවද මේ පින්නතුන්ටත් ඒක තමා තුලින් දකින්න නැතුව නැවත නැවත මේ වෙන කෙනෙක් ඒ හාමුදුරුවෝ නැවත එන්න ඕන නැවත කියන්නේ ඒ ස්වාමීන් වහන්සේලා එහෙමනම් කියන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ මොකද්ද කියන්නේ? නෑ ඒ ස්වාමීන් වහන්සේලා කියන්නේ ඔහොම කරගෙන යන්නේ කියලා විතරයි. මේ ඔය නෝනට මොකද්ද තේරෙන්නේ දැන්? ඔය නෝන මැරුණොතින් මේ වෙලාවේ සතර අපාය යන්නේ නැහැ කියලා තේරෙනවද? නෑ ඒ ස්වාමීන් වහන්සේලා එහෙම එකක් නම් කියන්නේ නැහැ. එහෙම ප්‍රකාශ කරන්නේ ඒ උත්තමයන් වහන්සේලා එහෙම කියන්නේ නැහැ. ඔව් නෝන ඉන්න තැන දන්නවද ආර්ය මාර්ගයේ? නෑ ඒ නෝ මහ ස්වාමීන් වහන්සේලා එහෙම කියන්නේ නැහැ. හැබැයි වැඩේ හරි කරගෙන යන්න කියලා කියනවා කියලා කියන්නේ. වැඩේ හරිනම් පිටු තමන්ට දැනෙන්න එපායි. කවුරු හරි බත් කන්න දීලා තමන් පැයක් කෑවයි කියලා බලා ඉඳලා දැන් බඩ පිරලයි කියලා අනිත් එක්කෙනා සාතික දීලා හරිනම්. කඩේ හෝටලේ මේ මුදලාලි කියන මහත්තයෝ අද නම් හොඳට බඩ පිරුණා නේද? අද නම් මහත්තයා හරි කැමැත්තෙන් කැමටි කෑවබමට තේනවා. අද නම් මහත්තයා ලෝකේ හොඳම රසම කෑම අද මහත්තයා කෑව නේද කියලා කඩේ මුදලාලි සාතිකයක් දීලා හරිනවා. නැත්නම් මේ වේටර් මහත්තයා සාතිකයක් දීලා හරිනවා. දැන් අල්ලපු මේ සිටු එක්කෙනා සාතිකයක් දීලා ඉන්නවා. තමන් එකේ දිනුනේ තමන්ගේ අම්මා සාතිකයක් දීලා පුතේ අද නම් රස කෑම ටික කෑව පුතා හරි කැමති මට තේරුණා අද නම් පුතාගේ බඩ පිරුණා නේද කියලා අම්මා කියලා හරි නඳු බිනදුනි. තමා නෙමෙයි දන්නේ තමන්ගේ බඩ පිරුණා නැද්ද කියලා. තමා නෙමෙයි දන්නේ තමන්ට රසට කෑවද නීරසට කෑවද. තමා නෙමෙයි දන්නේ තමන් කැමැත්තෙන් කෑවද අකමැත්තෙන් කෑවද. තමානි දන්නේ තව කන්න පුළුවන්ද කන්න බැරිද කියලා. අම්මගෙන අනේ පුතේ කෑවට කවන්නේ රසට කෑව බව දන්නවා බඩ පිරුණා දන්නවා. ඒ වුණාට පුතේ මේ අයිස්ක්‍රීම් එකක් පොඩ්ඩක් කන්නකො පුතේ මේ කෙසෙල් ගෙඩි කෑල්ල කන්නකො පුතේ කියලා අම්මා බල කරනකොට තමා දන්නවනම් මට කන්න බෑයි කියලා තමා අම්මා කියන එක කාලා වමනේ දාන්න ඕනේ නෑනේ පින්නද. මේ ඔක්කාරයට ගන්න ඕනේ නෑනේ මේක. මේ කාලා වැඩිපුර කාලා වමනේ දාන්න ඕනේ නෑ. ගෙදර ගිහිල්ලා බඩ ගිනින්න ඕනේ නෑ. අනේ අම්මා කියන ඇත්ත මං කාලා බඩ පිරලා දෙන්නේ. පුතේ කෑව ඇතිව දැන් බඩ පිරුණානේ තවක් කන්න එපා කියලා ගෙදර ගිහිල්ලා බඩ ගිනින්න ඕනේ නෑනේ මම දන්නවනම් මගේ බඩ පිරලා තිනවද කියලා. එනම් බිනුදුනි මේ තමා ඇඳුම ඇඳනනම් තමා දැනගන්න බෑ තමා ඇඳුමක් අඳන් ඉන්න බව. අර රජ්ජුරුව හෙලිවෙලා යනකොට අර පොඩි ළමයා කතා කළකොට රජ්ජුරුව හෙලි වෙන්නේද රජ්ජුරුව හෙලි වෙන්නේද කියලා අනිත් කවුරුවක් කතා කරේ නෑනේ. රාජ උදාහරණයක් වෙලා මේ බිල්ල කපා ගන්න වෙනවනේ. රජ්ජුරුවන්ට විරුද්ධව කතා කළා. එහෙනම් මේ වගේ මේ නෝන්ලා ගිහිල්ලත් ඒ හාමුදුරුවෝ රජ්ජුරුව කියලා දාන රජ්ජුරුවන්ට විරුද්ධව කතා කරනකොට රජ්ජුරුව කියන්නේ අහගෙන ඇවිල්ලා අවුරුදු 47ක් භාවනා කළා කොහෙද ඉන්නේ කියලා බලන්න බිනතුනි මේ මොහොතේ මිය ගියා නම් මේ ආපහු ආයි බුදු කෙනෙක් හම්බ වෙන තව සංසාරේ අනන්ත කල්ප කීයක් ගත කරන්න වේද බිනතුනි බුදු කෙනෙක් හම්බ වෙන කල්ප දහස් ගානක්ද ලක්ෂ ගානක්ද කෝටි ගානක්ද කියලා කාටද සාතිකේ කොහෙන්ද හම්බෙන්නේ කාගෙන්ද හම්බෙන්නේ බිනතුනි මේ අගාදේ මේ මොහොතේදී Taman ගොඩ ගියේ නැත්නම් මෙන්න මේ තරම් අගාදේකයි පිනතුනි මේ ලෝකෙ මේ පිනතුනි ඊ අගාදේකින්නව පිනතුන්ට මේ වුණට පැහැදිලි අවුරුදු 47ක් නෙමෙයි දවස් 47ක් නෙමෙයි පැය 47ක් නෙමෙයි මාස 47ක් නෙමෙයි පැය 47ක් නෙමෙයි විනාඩි 47ක් නෙමෙයි තප්පර 47කුත් නෙමෙයි පිනතුනි චිත්තක්ෂණ 47කුත් අවශ්‍ය නැහැ මේක දැනගන්න මේ මොහොතේදී මේ ප්‍රකට වෙලා තියෙන්නේ වේදනාවක් නැවත වරක් වේදනාවක් කියලා කියුණා නම් අන්න ආයි පාරක් වේදනාවක් කියලා කියුණා නම් දැන් හැබැයි කකුල බව දැනගත්තෙත් නැහැ දන හිස බව දැනගත්තෙත් නැහැ ඔපරේෂන් කරපු දැන බව දැනගත්තෙත් නැහැ
දැන් තුවාලයක් තියෙන බව දැනගත්තෙත් නැහැ. කකුල නවල තියෙන නිසා කියලා මුකුත් දැනගත්තේ නැහැ. දැනගත්තේ වේදනාවක් කියලා 7-8 පාරක් නැවත නැවත කියවෙන්න පුළුවන්. හැබැයි Tamanට පැහැදිලිව දැන් පුංචි අවබෝධයක් තියෙනවා. එකපාරක් වේදනාවක් කියලා ඒක ඉවර වෙලා මිසක් ඒක නිරෝධේශ නිරෝධයට ගිහිල්ලා මිසක් දෙවනි වේදනාව කියුනේ නැහැ කියන එක පිළිබඳව නම් Tamanට දැන් පැහැදිලි අවබෝධයක් තියෙනවා පිළිතුරු. ඔන්න පුංචි අවබෝධ මට්ටමට ගියා. වේදනාව පස්සේ ගියේ නෑ. මොකද යෝනිසෝ මනසිකාරය හරියට කළා වේදනාවක් කියලා මෙනෙහි කරනවා කියන යෝනිසෝ මනසිකාරයේ තුල භාවනාව පටන් ගත්ත නිසා භාවනා වෙලාවේදී වේදනාව හොයාගෙන ගියේ නෑ. මොකද්ද කියලා වේදනාව කියන වචනේ නතර වුණා. හැබැයි වේදනාව කියන වචනේ නතර වුණාට පූර්ණ අවබෝධයට ගියේ නැති නිසා වේදනාව කියන වචනේ නැවත නැවත එනකොට එකම වේදනාව තමයි කියන චේතනාව තුල වේදනාව කියලා කීප වටක් කියුණා නම් පිනදුනි ඔන්න තවත් උපමාවක් විදිහට තවත් උදාහරණයක් විදිහට දැනගන්න එතනක් තියෙන්නේ මොකද්ද මේ ආස්වාසේ දිගනම් දිගට දැනගන්න මහණෙනි දිගට අත්විඳින මහණෙනි කියන උපමාව තමයි එතන තියෙන්නේ වේදනාව දිගට දැනු. ඒතකොට වේදනාව පස්සේ ගිහිල්ලා වේදනාව විස්තරකතනය කළා තවත් චේතනා ඒ මතම වුණ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පින්නදුනි වේදනාව කියන වචනය නැවත නැවත වාර කිහිපයක් වැඩිපුර ප්‍රකට වුණා නම් ඒකත් දිගට දැක්ක වෙන්න පුළුවන්. ඔන්න තවත් ආකාරයි. ඒකම දාගන්න රූපෙටත් ඒකම දාගන්න සද්දෙටත් සද්දයක් කියලා එකම සද්ද කියලා හිතාගෙන නැවත නැවත ප්‍රකට වෙනවා. ඒ වගේම වමටත් වම කියලා එක දිගට කීප වාරයක් මුලදි මේ ආයත ප්‍රකට වෙලා ඇති පිළිතුරු. අනේ නම් මේ දකුණටත් මේක දාගන්න ආස්වාද ප්‍රාසවලට දාගන්න කොයි එකටත් පොදුයි පිළිතුරුනි. ඔන්න ඔයගේ විවිධ ආකාර වලින් මේ ආයත මේ තමන්ගේ දිගට කොහොමද මේ ආස්වාසය දැනෙන්නේ දිගට කොහොමද සද්ද දැනගන්නේ දිගට කොහොමද වේදනාවක් දැනගන්නේ කියලා මෙන්න මේවා හොයන්න යනවා නෙමෙයි භාවනාව තුල වෙන දේවල් හරහා මේවා නැවත නැවත ප්‍රකට වෙන්නේ මොනවා හරහාද වෙනදුනි මේ සියල්ල මුලදී නැවත නැවත Tamanට ප්‍රකට වෙන්නේ මොනවා හරහාද වචන හරහාම තමයි පින්නේ Taman ගණන් කරනවා නෙමෙයි මේ සිතුවිල්ල පස්සේ ගියා නම් අන්න ඊට පස්සේ Tamanටම වචනයක් එනවා ටික වෙලාවක් මේ විදිහට ඊට පස්සේ සිතුවිලි දිගට ගියා නේද සිතුවිලි දිගයි නේද දිගට සිතුවිලි දැනුණා නේද කියලා සිතුවිලි දැනෙන්නේ දිගටයි කියලා විවිධාකාරයෙන් තමයි වචන එනවා පින්නදුනි. ඒ හරහා කියන්නේ මොකද්ද? අන්න සිතුවිල්ල පස්සේ කියන එක නතර වුණා. නතර වෙච්ච බව දැනගෙන තමන්ගේ භාවනාව දියුණු වෙච්ච බවට තොරතුරක් තමන්ට දෙනවා. අන්න කායानुපස්සනාවට බැසගත්තා වූ මොහොත පළවෙනි පියවරට බැසගත්තා. අන්න ආස්වාසයේ දිගයි කියලා දැන් වචනයක් ආවා. හැබැයි ඒකත් වචනයක් පමණයි. ඒකත් සංඥාවක් පමණයි. එහෙනම් අවබෝධයක් නැහැ පින්නදුනි. ඒකත් දැන ගැනීමක් පමණයි. තවත් ඔන්න තමන් භාවනාව ඉස්සරහට යන නිසා දැන් ක්‍රමානුකූලව මේ ආස්වාසය තුල විනාඩි 5ක් 10ක් රැඳිලා හිටියා වූ සිතුවිල්ල තුල විනාඩි 10ක් 15ක් රැඳිලා සිටියා වූ වේදනාව තුල විනාඩි 10ක් රැඳිලා භාවනාව නතර කළා නැකිල්ලා ගියා වූ මම දැන් වේදනාව තුල රැඳිලා ඉන්නේ නැතුව වේදනාව දිගට දැනිච්ච බව දැන ගැනීම තුළින් භාවනාවේ දියුණුවක් තියෙන බව දැන් මේ පින්නතුන්ට තේරෙනවා පින්නතුන්. අන්න මේ තරම් මේක මේ දිග කියන එක පිළිබඳව කෙටි උදාහරණ උපමා කීපයක් ආවේ පින්නතුනි. මේ වගේම මේවා ආදේශ කරගන්න කෙටි කියන එකටත් ඒ වගේම ආදේශ කරන්න මුල්ල මැද අග කියන එකට. ඔන්න ඔය විදියට පින්නතුනි මේක නැවත නැවත මං අනුගත වෙලා නැවත නැවත තමා තුලින් පරීක්ෂා කරනවා නම් නැවත නැවත පරීක්ෂාවට යනවා නම් පින්නතුනි තමා නොදැනුවත්වම තමාගේ අභ්‍යන්තරයේ වෙනස් වෙමින් අභ්‍යන්තරයේ මේ ලෝකයේ රූපේ කියන එක තිබෙනා වූ තෘෂ්ණාව අඩු වෙමින් මෙන්න මේ තමන්ට මේ දුක්ඛ සමුදය කියලා කියන්නේ දුක්ඛ හට ගැනීමට හේතුව නම් පින්නතුනි මේක ප්‍රහාණය වෙන්න ඕන කියන්නේ මේක නැති වෙන්න ඕන අඩු වෙන්න ඕන දුරු වෙන්න ඕන බැහැර වෙන්න ඕන තමන්ගෙන් ඉවත් වෙන්න ඕන ෂය වෙන්න ඕන අනේ නම් තෘෂ්ණාව ෂය වෙනවා ක්‍රමානුකූලව ෂය වෙනකොට මොකද්ද වෙන්නේ මේ රූපේ පස්සේ යන යාම රූපේ කියන්නේ ඇහැට දකින්න රූප පමණ නෙමෙයි මේ මොකක්කෝ අරමුණක් පස්සේ යන යාම ක්‍රමානුකූලව තමන්ගෙන් අඩු වෙනවා අඩු වෙනකොට තමයි පින්නතුනි මෙන්න
දෙවනි පියවර ආස්වාසයේ කෙටිනම් කෙටි බව දැනගන්න පිණිස. ඔන්න ওই විදිහට තමා තුලින් තමන් මේක නිර්වචනය කරගන්න අද ඕන්න තවත් අලුත් බණක් විදිහට දැන් එනම් මේ පිටුන් දාගන්න. මොකද මේක මීට පෙර දාගත්තා නම් මේ අය මීට පෙර කළ තිබෙන විදිහට පටලැවෙනවා. අද දාගන්න මේ අය තමන්ගේ යෝනිසෝ මනසිකාරයේ බණ ඇහුවට පස්සේ බණ මෙනෙහි කිරීමේ යෝනිසෝ මනසිකාරයවත් යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධීර තුල අද මොකද්ද මෙනෙහි කරන්න ඕන? මොකද්ද ආස්වාසයේ දිග කියලා කියන්නේ? කොහොමද ආස්වාසයේ දිග දැනගන්නේ? මොකද්ද ආස්වාසය දිග කියලා කියන්නේ? නැත්නම් ආස්වාසයේ පැත්තකින් තියලා මොකක්ද අරමුණක් දිග කියලා කියන්නේ? අරමුණ කියන වචනේ දාගන්න. නැත්නම් සංඥාව කියන වචනේ දාගන්න. නැත්නම් වචනය කියලාම දාගන්න. මොකද්ද දිග වචනයක් කියලා කියන්නේ? නැත්නම් මොකද්ද සංඥාව දිගයි කියන්නේ? මොකක්ද අරමුණ දිගයි කියන්නේ? නැත්නම් නීවරණේ දිගයි කියන්නේ මොකද්ද? ඕන වචනයක් දාගන්න. දාලා බලන්න ඕන මොකද්ද? දිග. මොකද්ද අරමුණක් දිග කියලා කියන්නේ? කොහොමද අරමුණක් දිගට දැනගන්නේ? අරමුණක් දිගට දැනගත යුත්තේ ඇයි? අන්නේ විදිහට තමන්ගේ අර ප්‍රශ්න පත්‍රයේ ඒ ප්‍රශ්න ටිකටම අද දැන් කලින් දාගත්තා වගේ මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? ඇයි යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? කොයි වෙලාවෙදිද යෝනිසෝ මනසිකාරය කරන්නේ කිව්ව ප්‍රශ්න ටිකට යෝනිසෝ මනසිකාරය කියන වචනේ කපලා අයින් කළා. එතනින් ලියන්න පින්නදුනි අරමුණක් කොහොමද දැනගන්නේ? මොකක්ද අරමුණක් කියලා කියන්නේ? ඇයි අරමුණක් දැනගත යුත්තේ? කොයි මොහොතේදීද අරමුණක් දැනගත යුත්තේ කියලා අන්න අරමුණක් කියන වචනේ දාගන්න. නැත්නම් නීවරණය කියන වචනේ දාගත්තක් කමන්නේ නැහැ. එහෙම නැත්නම් රූපය කියන වචනේ දාගත්තක් කමක්. හැබැයි රූපය කියන්නේ මේ අර ආයතන හයෙන් එක ආයතින් එන රූපය කියන එක නම් මතකයට ගන්න එපා. ඒකෝට පටලවා ගන්න. නිසා රූපය කියන වචනේ වඩා හොඳයි පින්නදුනි අරමුණ කියන වචනේ දාගන්න. එහෙම නැත්නම් සංඥාව කියන වචනේ දාගන්න. එහෙම නැත්නම් නීවරණය කියන වචනේ දාගෙන මොකද්ද මේකේ දිග කියන්නේ? මොකද්ද නීවරණයේ දිග කියන්නේ? ඔන්න තව කැලලක්. නීවරණේ කොහොමද දිගට දැනගන්නේ? කොයි වෙලාවෙද නීවරණය දිගට දැනගත යුත්තේ කියලා අන්න ඒකට දායි වෙනස් කරනවා. මුලින් අරමුණක් කියන්නේ මොකද්ද කියලා දාගන්නවා ප්‍රශ්නය. දෙවෙනුවට දාගන්නවා අරමුණ දිගයි කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නය. තුන්වෙනුවට දාගන්නවා අරමුණ කෙටි කියන්නේ මොකද්ද කියලා තවත් ප්‍රශ්නයක්. කොහොමද අරමුණේ කෙටි දකින්නේ? නැත්නම් කොහොමද නීවරණේ කෙටි දකින්නේ? අන්න නැවත නැවත මේ ප්‍රශ්න ටිකක් දාගන්න. මේ බණ නැවත වරක් දෙපාරක් තුන් පාරක් අහන්න පින්නතුනි මේ කොටස ඇහුණාට පස්සේ එන්නා වූ වචන ටික එතන දාගෙන මොකද්ද නීවරණයක් කියන්නේ? කොහොමද නීවරණයක් දැනගන්නේ? ඇයි නීවරණයක් හඳුනාගත යුත්තේ කියලා. ඒ වගේම කොහොමද නීවරණය දිගට දැනගන්නේ? කොහොමද නීවරණය කෙටියට දැනගන්නේ? ඇයි නීවරණය දිගට දැනගත යුත්තේ? ඇයි නීවරණය කෙටියට දැනගත යුත්තේ කියලා අන්න තමා ප්‍රශ්න ටිකක් ලියාගන්න පුතේ පින්නතුනි කොලේක ලියාගෙන මේ පින්නතුන් ඒ ප්‍රශ්න ටික නැවත නැවත තමන්ගෙන් අහන්න. තමන්ගේ මහලා කොලේ පැත්තකින් ඉඳලා ආයන්න. ඒක තමයි විනුදුනි. මේක හැබැයි යෝනිසෝ මනසිකාරයේ භාවනාවේදී කරනවා නෙමෙයි. භාවනාවට පෙර භාවනාවට සූදානම් වීමේ යෝනිසෝ මනසිකාරය නෙමෙයි. මේ බණ ඇහිච්ච නිසා ඇහිච්ච බණ පිළිබඳව අද දවසේ මෙනෙහි කිරීමයි මේ තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධීරිය නැවත නැවත පින්නතුනි මේ වැඩේම කරත් දවස් දෙකක් යනකොට මේ පින්නතුන්ගේ தත්ත්වය උඩු යටිකුරු වෙලා මුළු මනින්ම වෙනස් වෙයි පින්නතුනි. අයියා වහලා තිබුණු වාජනයක් ඇරියා වගේ තමන් මුළු මනින්ම වෙනස් වෙලා තියෙන බව තමන්ට අවබෝධ වෙයි. මොකද දවසේ වැඩි කාලයක් මේ මෙනෙහි කිරීම තුළ මේ පින්නු හිටියානම් දවස අවසානයේදී තමන්ට මෙනෙහි වෙවි. අද දවසේ නම් පැය ගාණක් මම හිටියේ ධර්මයේ කෙනෙදිලා අන්න එතකොට මේ ප්‍රකට වීමක් වේවි. එහෙනම් ධර්මයේ දිගට දැනෙනවා නේද කියලා. ආස්වාසයේ දිගට දැනුන කෙනා දැන් ඊට පස්සේ දැනගන්නවා ධර්මයේ දිගට දැන් ආස්වාසයේ දිගක් නැහැ. දැන් වේදනාවේ දිගක් නැහැ. දැන් සිතුවිල්ලේ දිගක් නැහැ. දැන් ඔන්න ධර්ම මනසිකාරයයි දිගට යන්නේ. ඔන්න ධර්ම මනසිකාරයයි දිගට යන්නේ. හැබැයි පින්නතුනේ ඒකත් නම් නිවන නෙමෙයි. පටලවා ගන්න එපා. ඒක නිවන නෙමෙයි. ඒකත් කෙටි වෙන්න ඕන. ධර්ම මනසිකාරය සංසිඳෙන්න ඕන. අන්න ධර්ම මනසිකාරය සංසිඳන නීවන එහෙනම් අධර්මයෙන් ධර්මයට ගිහිල්ලා ධර්මයෙන් ධර්මයක් අධර්මයේ බවට පත් වෙනකොට ධර්මය අයින් වෙච්ච තැන
නීවන ඔන්න පින්නතුනි ගමන් මාර්ගයේ දැන් පැහැදිලි මේ පින්නතුන්ට භාවනා ලෝකේ පටලලා වුණ බෑ. හැබැයි මේ එක වචනයක්වත් මේ අය විශ්වාස කරන්න එපා. මේ හාමුදුරුවෝ කියනවා නෙමෙයි ශබ්ද වාහිනී යන්ත්‍රයෙන් නිකුත් වන්නා වචන පමණයි. සා මේ හාමුදුරන් වක්කම පටවන්න බෑ. ඔබ වහන්සේ මේ වගේ කියලා මේ හාමුදුරුවෝ කියනවා නෙමෙයි විශ්ව ධර්මතාවය තුල මේ පින්නතුන් තුලින් ඇහෙනා වචන මේ පින්නතුන් Tamanට විශ්වාස කළ යුතුයි කියලා තමන්ගේ අභ්‍යන්තරේ කියනවා නම් විශ්වාස කරන්න එපා කියලා කියනවා නම් විශ්වාස කරන්න එපා. හැබැයි ඒ දෙකෙම වෙනසක් නැති වචන දෙකක් බව දැනගන්න. ඒකත් වචනයක් බව දැනගන්න. එහෙනම් මේවා කරන්නයි කිව්වෙත් ඒත් වචන බව දැනගන්න. එක වචනයකටවත් තේරුමක් දුන්නේ නැත්නම්, එක වචනයකටවත් වටිනාකමක් දුන්නේ නැත්නම්, එක වචනයක්වත් තමන් බාරගත්තේ නැත්නම් අන්න එතන නිවන පිණිස. අන්න එතන නිවන. එහෙනම් නිවන හොයන්න නම් වචන අරගෙන වචනයක ගිහිල්ලා වචන හරඹෙම තමයි නැති කළ යුත්තේ. බඩ පිරෙන්න නම් බත් අරගෙන බත් කාලා බත් ටික හිස් වෙච්ච දැනයි බඩ පිරෙන්නේ. එහෙනම් නිවනට තෘෂ්ණාව දාගෙන ඒ තෘෂ්ණාවෙන් එතනයි නිවන. ඔන්නෝකයි ගැඹුරු ධර්මයක් කියුණා. හැබැයි සරලයි මේ අයට. දැන් මේ අය මාර්ගය තුල නිසා භාවනා කරන අයට පමණයි මේක අදාළ වන්නේ. කාලේ නම් විනාඩි 5ක් පමණ වැඩිපුර ගිහිලා තියෙන බවටයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ. ඒක මේ පින්නතුන්ගේ කුසල අකුසල්ද කියලා මේ අය දැනගන්නේ අද දවස් තුල මෙන්න මේ අලුත්ම ආකාරයේ බණකුයි කියලා තියෙන්නේ. ඒකයි මේ මොහොතේ ප්‍රකට වෙලා තියෙන්නේ. මේ ශබ්ද වාහිනී යන්ත්‍රයට දීලා තිබෙනා වූ බලතල ඉවත් කරගෙනයි ඒ බලතල කපා හැරීමේ මොහොත ඇවිල්ලා තියෙනවා. ඒ හරහා මේ පිටුන් සංසාරයෙන් දිනදා මේ ලෝකේ පුරාවට මේ සංසාරය පුරාවට අනන්තවත් බුදු පියාණන් වහන්සේලා මුණ ගැසෙමින් අනන්තවත් මහරහතුන් වහන්සේලා මුණ ගැසෙමින් ආවා වූ ගෝරකතරේ සම්දිස්ථානයක ඉන්නා වූ මොහොතේදී මේ පින්නතුන්ට අදාළ භාෂාවෙන් මේ විශ්ව ධර්මතාවයේ ගුණගත උනේ දිබ්බසොය දෙවරුන්ගේ ආර්දනාව තුළ මේ පින්නතුන් කරා ධර්මය ආවා. මේ අරා පැයකට අධික කාලයක් තිස්සේ මේ පින්නතුන්ගේ ප්‍රඥාව මෝදුණා, වර්ධනය වුණා. ඒ අරා ලෝකයට බණක් කියවලා තමන්ගේ ධර්ම දානයත් තමන්ගේ නිවන වෙනින් යමුණා. මේ සියල්ලේ බලෙන් මේ සියලුම පින්නතුන් මේ පින්නතුන් වෙනදා උදව් උපකාර කරන්නා වූ මේ ස්වාමීන් වහන්සේට මේ මොහොතේ වැඩ වාසය කිරීමට මේ ආරණ්‍ය සේනාසනය අග්ගොන ප්‍රදේශයේ පූජා කළ තිබෙනා වූ ඒ පින්නතුන් ඇතුළු විවිධාකාරයේ තවත් වෙනු රාශියක් ඉන්නවා. මේ සියලුම පින්නතුන්ගේ මේ පින්නතුන්ගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා සාදුකාරයක් පවත්වන සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන. මම දැන් මෙතන. මම දැන් මෙතන. මම දැන් මෙතන. සියලු දෙනාටම තෙරුවන් සරණයි.